අයිබෝන් ජයන්තොක්කත බැංකුවේ ඉඳලා කතා කරන්නේ බලමු අපි අද දවසේ ක්‍රිප්ටෝ අප්ඩේට් එක ඊට කලින් පොඩි කාරණයක් කියන්න තියෙනවා අපි YouTube channel එක 7000 subscribers ලා ඇඩ් වුණා මේ වෙලාවේ ඉතින් අපි 7000 plus දැන් ඉතින් අපි ප්‍රෙඩික්ට් කරේ මේ අවුරුද්ද අවසන් වෙනකොට 10000 යන්න ඉතින් අපි ගොඩක් වෙලාවට 10000 පව කරලා යන්න පුළුවන් තාම පහසුවෙන් ඉතින් thank you very much පළවෙනියාගේ ඉඳලා 7004 වෙනියා දක්වා ඉන්න subscribe කරලා ඉන්න හැමෝටම ඕගලෝ ෂෙයා කරන ලයික් කරන කමෙන්ට්ස් දාන හැම දෙනාටම ස්තුතියි. ඉතින් දිගටම සම්බන්ධලා ඉන්න ඉතින් දැනුම ෂෙයා කරගමු. ඕගොල්ලන්ගේ දැනුම අපිට ෂෙයා කරන්න, අපිව දැනුවත් කරන්න. අපි පළවෙනි නිවුස් එක බලනවා නම් cryptocurrencies can be a tool for building personal wealth long term. නිවුස් එකේ ඉන්නේ CNBC එකේ එතන කියනවා even though it is highly volatile asset cryptocurrency can help investors build wealth, especially if they invest in digital coins over the long term. It's a portfolio play that is gained traction in recent months and is catching up to stock trading as something that Americans are looking at for growing wealth. 13% Americans have purchased or traded cryptocurrencies in the past year, whereas 24% traded stocks, the study found. Mega University of Chicago. University එකෙන් කරපු චිකාගෝ යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක්. ඉතින් ඒකේ හොයාගෙන තියෙන දේ තමයි 13ක් ඇමරිකානුවෝ ක්‍රිප්ටෝ පර්චේස් කරා හෝ ට්‍රේඩ් කරා. ඒ අතරේ 24ක් ස්ටොක්ස් ට්‍රේඩ් කරා කියන කාරණේ. ඉතින් ඒ කියන්නේ බිට්කොයින් එහෙම නැත්නම් ඕවරෝල් ක්‍රිප්ටෝ මාකට් එක සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වෙමින් ග්‍රෝ වෙමින් එන සෙක්ටර් එකක් කියන එක තමයි මේක විස්තර කරන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් මේක තවදුරටත් කියනවා ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න නැතුව ඉන්වෙස්ට් කරන්න යන්න එපා. මොකද මේක හරි රිස්කි නිසා කියලා. Binance CEO ගැන නිවුස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා Binance එකට ලෝකෙ වටේම රෙගියුලේටර්ස්ලා ප්‍රශ්න දාන කාලයක් මේක. ඉතින් Binance CEO කියලා තියෙනවා මම කරන ජොබ් එකට දැන් සුදුසු නෑ වගේ මට දැනෙනවා. ඒ නිසා මගේ ජොබ් එකටත් රිප්ලේස්මන්ට් එකක් ඒකට සුදුසු වෙනත් කෙනෙක් හොයන්න කාලය ඇවිල්ලා කියන එක. මොකද එයා ඇක්සෙප්ට් කරනවා මමත් ක්වොලිෆයිඩ් මදි කියලා මේ රෙගුලේටර්ස්ලාගේ ඉෂුස් ටික සෝට් කරන්න මටත් හැකියාවක් නැහැ කියන එක. Binance CEO says he is willing to step down as world's biggest crypto exchange welcomes regulation. Binance CEO CZ කියලා කියන්නේ Changpeng Zhao said he is willing to step down from his role as the cryptocurrency exchange seeks to become a regulated financial institution. The company has come under intense regulatory scrutiny. Binance aims to set up a number of regional headquarters around the world and will seek license wherever they are available. අන්න Binance තිබු ලොකු ප්‍රශ්නේ. Binance headquarters හංගගෙන හිටියේ. headquarter එකක් කොතනද තියෙනවා කියලා කිව්වේ නෑ. මේක blockchain මේක decentralize කියලා කිව්වා. එහෙම කැමති වෙන්නේ නෑ. දැන් දියුණු රටවල් ඒගොල්ලෝ හැමදේම regulate කරලා තියෙන නිසා මේක චීනි කම්පැනි එකක් මේ ඒගොල්ලන්ට ඕන විදිහට හැමදේම කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ regulation ආවේ. එහෙම නැත්තම් ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. බ්ලොක් කරා බැංක් වලින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න නැති වෙන්න. ඒ වගේ ප්‍රශ්න ආවන් පස්සේ දැන් මේගොල්ලෝ ටිකක් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් එයාත් ස්ටෙප් ඩවුන් කරලා වෙන සුදුසු එක්කෙනෙක්ව දාලා මේ රෙගුලේෂන්ස් වලට මුහුණ දෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්. අතන මේක ඇමරිකාවේ පබ්ලික් මාකට් එකට එන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න නම් අනිවාර්යයෙන් මේ රෙගුලේෂන් ඕනි. එහෙම නැතුව ඇමරිකන් ස්ටොක් මාකට් එකට වගේ එන්න ලේසි නෑ. ඉතින් ඒකයි මේ හනිකට මේ රෙගුලේෂන්ස් කරගෙන යන්නේ. ක්‍රිප්ටෝ ප්‍රයිස් ගැන කතා කරනවා නම් බිට්කොයින් බ්‍රීෆ්ලි ගියා 40000 වලින් උඩට. ඊට පස්සේ ආයමත් මේ මොහොතේ දැන් 39755යි. ඉතින් මේ ආටිකල් එක කියන්නේ බිට්කොයින් accelerates above USD 40000. රිපල් තමයි අද කියන්නේ මේ පහුගිය පැය 24 most best performer. Bitcoin price showing positive signs. Ethereum might struggle above 2400. Ripple best performer in the top 100 club today. Ripple ගැන තව නිවුස් එකක් තිබ්බා මෙතන මේ තියෙන්නේ Ripple coin telegraph එකේ කියනවා XRP price skyrockets 17% double bottom chart pattern takes shape. XRP price swung higher on Wednesday as its parent company Ripple entered an agreement with SBI Remit to back a remittance corridor from Japan to the Philippines. මේක අලුත් නිවුස් එකක් රිපල්ට. ඉතින් නිසා රිපල් ප්‍රයිස් එක ඔයගොල්ලන්ට පේනවා දැන් මේ chart එකේ එකවර about 20%, 17.73%.
ඉන්ට්‍රඩේ පිකප් එකක් ගත්තා. ඒකට හේතු උනේ පේමන්ට් කොරිඩෝ එකක් ඕපන් කරනවා ජපාන් ෆිලිපයින්ස් අතර රිපල් යූස් කරලා. ඉතින් මේක හොඳ නිවුස් එකක් ඉන්වෙස්ටර්ස්ලාට. ඒක තමයි මේ ප්‍රයිස් හයික් එකට හේතු උනේ. මෙන්න මේක තමයි නිවුස් එක. XRP cheers Ripple's Japan Philippine corridor as Bitcoin breaks above 40,000 ahead of Fed. දැන් පිලිපිනි ජනතාව නැත්නම් පිලිපිනියානෝ ජපානයේ ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒගොල්ලෝ අවුරුද්දකට $2 billion කිට්ටු වෙන්න සල්ලි එවනවා පිලිපිනට රෙමිටන්ස් වලින්. ඉතින් ඒ නිසා තමයි දැන් මේ ජපාන් ෆිලිපයින් කොරිඩෝ එක පටන් ගන්නේ රිපල් ප්ලැට්ෆෝම් එකේ XRP X Rapid Cross Border Payment Service එක යූස් කරලා. ඉතින් මේ හරහා ඒගොල්ලෝ cost effective fast ඊළඟට accurate payment transit system එකක් introduce කරන්න යනවා. මේක තමයි රිපල් වල මේ massive growth එක 60 ඉඳලා 75 cents වෙනකන් growth එකක් ගන්න හේතු වුණේ. ඉතින් මේක තමයි අපි ගොඩක් කලින් වීඩියෝ වල මේක අපි කතා වෙලා තියෙනවා. blockchain use කරලා money transfer. දැන් අපි රිපල් ගත්තොත් ඒ වගේ මේ platform එකක් cross border payment transfers වලට use කරන්න පුළුවන් platform එකක් XRP use කරලා. ඉතින් දැන් මේ ඒ first step එක Philippines Japan agreement එකකට වෙලා තියෙනවා. Philippines based in Japan send almost $2 billion to their home country every year. According to Ripple, it is a costly affair because Japan has one of the highest remittance costs in the world. It's almost twice as much as the average of all the G8 countries, Ripple noted. ඉතින් දැන් මේ අතර මැදියොන්ට යන payment එක මේකෙන් ගොඩාක් අඩු වෙනවා. 7 ගානකට ඩොලර් එකකට වැඩිය අඩු cost එකකින් 10 ගානක් ඩොලර්ස් යවන්න පුළුවන් රටකින් රටකට මේ blockchain use කරලා. ඒක තමයි මේකේ ජනප්‍රියතාවය වැඩි වෙන්නේ. Central banks අකමැතිත් මේ හේතු නිසාමයි. නමුත් කොහොම හරි දැන් මේ වැඩේ රියැලිටි එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ජපානයේ අර මම ඊයේ වීඩියෝ එක කතා කරා වගේ අලුත් හැම දෙයක්ම මොඩල් එකක් වෙනවා ඉතුරු රටවල් වලට ඒගොල්ලන්ට ඒ සම්බන්ධ තීරණ ගන්න. ඉතින් දැන් මේ පේමන්ට් කොරිඩෝ එක ඉතුරු රටවල් වලටත් දැන් ලංකාවට පවා වෙන රටවලින් සල්ලි එවද්දී අතරමැදියන්ට ගොඩක් ගෙවන්න ඕන. අපි වුණත් එවනකොට. ඉතින් අතරමැදියන්ට ගෙවන ගාන එක්කෝ අපි අතේ ඉතුරු වෙනවා නැත්නම් ලැබෙන කෙනාට ලැබෙනවා. අතරමැදියන්ට සත ගාන යන්නේ. ඉතින් බ්ලොක්චේන් හරහා මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි බ්ලොක්චේන් මෙච්චර ජනප්‍රිය. IMF එක ආයිමත් Bitcoin national currency එකක් වෙන එක ගැන negatively කතා කරලා තියෙනවා. ඒකට කියනවා inadvisable shortcut කියලා. inadvisable. ඉතින් මේක කියනවා Saldo is preparing to make Bitcoin legal tender this September. The International Monetary Fund issued another warning stressing that this move is an inadvisable shortcut. While the government need to step up to provide the benefits offered by the technology underlying crypto assets as well as to leverage new digital forms of money, doing so via adopting an actual crypto could be dangerous because they need to preserve stability, efficiency, equality, environmental sustainability according to two directors. I think IMF එක World Bank එකේ දායනම් විරුද්ධයි මේකට. ඉතින් මේක තමයි latestම ඒගොල්ලන්ගේ තාමත් ඒගොල්ලන්ගේ මතයේ කිසිම change එකක් නැහැ. cryptocurrency ගැන investment firm එකක් මෙන්න මේ වගේ කතාවක් කියනවා. 7 billion investment firm recommends crypto to beat currency debasement. ඉතින් මේ ආටිකල් එකේ ඒගොල්ලන් කියන්නේ දැන් මේ පැන්ඩමික් එකෙන් පස්සේ ලෝකේ ණයබරින් මිරිකිලා ඉන්නේ. ඉතින් මේ ණයබරින් නිදහස් වෙන්න නම් එක්කෝ ඒ ණය ඩිෆෝල්ට් වෙන්න ඕන. ඩිෆෝල්ට් කියන්නේ නොගෙව පැහැර හරින්න ඕන. අනිත් එක එහෙම නැත්නම් ඒ රට කරන්සි එක ඩීබේස් කරන්න ඕන. කරන්සි එක ඩීබේස් කරනවා කියන්නේ මුදලගේ පල්ලයට දානවා. ඉතින් මුදලගේ පල්ලයට දාපුවම වෙන්නේ ආයමත් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා. ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා කියන්නේ ආයමත් මිනිසුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න මත. ඉතින් හය වේජස් ඉල්ලනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ආයමත් ඉතින් ඒ නිසා මේකට සොලියුෂන් එකක් විදිහට මේගොල්ලෝ කියන්නේ පුළුවන් තරම් ක්‍රිප්ටෝ වලටත් එක්ස්පෝෂර් එකක් තියාගන්න කියලා. ඒකට හේතුව විදිහට ඒගොල්ලෝ කියනවා 2016 Grayscale Bitcoin Trust එක ස්ටාර්ට් කරන වෙලාවේ මේගොල්ලොන්ගේ total assets වලින් financial assets වලින් 1% ඉන්වෙස්ට් කරා කියලා Grayscale Bitcoin වල. අද වෙනකොට ඒක 1% එක total asset වලින් 10% බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉන්ෆ්ලේෂන් එකට against ඒ කියන්නේ තියෙන solution එකක් තමයි Bitcoin එහෙම නැත්නම් crypto එහෙම නැත්නම් Bitcoin related ETFs කියලා තමයි මේ ආටිකල් එකේ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා ඒ නිසා ඔයාගේ portfolio එකේ යම් කිසි exposure එකක් crypto වල තියාගන්න එක දැන් ගොඩාක් ගුණයි කියලා ඇඟට ගුණයි කියලා. Many of Ethereum's trading volume grew much faster than BTC's in first half of 2021.
දැන් බිට්කොයින් අභිබවා මාකට් කැප් එකෙන් විතරයි ඉතිරියම්ට ඉස්සරහට එන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් වොලියුම් එකෙන් බැලුවත් 2021 පළවෙනි මාස 6 බිට්කොයින්ව පරද්දන්න පුළුවන් වෙලා තියෙනවා ඉතිරියම්ට. ඉතින් ඉතිරියම් බේස්ඩ් වෙනත් DeFi platforms වෙනත් දේවල් ගොඩාක් රන් වෙනවා ඉතිරියම් බ්ලොක්චේන් එකේ. ඉතින් ඒ නිසා තමයි මේ මෙච්චර වොලියුම් එකක් විදියට ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඉතිරියම් ට්‍රේඩින් Bitcoin beat karan pulang gela tina first 6 months ke ekta me article ke the world's second largest crypto asset has gained ground on Bitcoin in terms of trading volume growth during the first half of this year. Ethereum's trading volume grew faster than Bitcoin in the first half. The Coinbase institutional H1 2021 review report released on Monday acknowledged that the first half of this year has been one of the most active periods on record for crypto with several new all-time highs in prices, user adoption and trading activity. Stratis මේක අපි channel එකේ කතා කරන්නෙම නැති coin එකක් Strax STRAX ගැන ගොඩක් දෙනා මේ comments දාලා අහලා ඉවලා තිබ්බා. සමහරු කියලා තිබ්බා අගෝස්තු වල ස්පෙෂල් නිවුස් එකක් එනවා කියලා මොන හරි Strax ගැන මම හෙව්වා මට හොයාගන්න බැරුණා. ඒක දැක්ක කෙනෙක් ඉන්නවා නම් අපේ Facebook group එකේ link එක දාන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න මේ වීඩියෝ එකට. මට නිවුස් එක හොයාගන්න බලනවා ස්ට්‍රැක්ස් ගැන කියනවා නම් ප්‍රයිස් එක 165 හැබැයි ප්‍රීවියස් 2018 රන් එකේ $23ට ගියපු කොයින් එකක් මේක. මාකට් කැප් එක ට්‍රේඩින් වොලියුම් එක විදිහට බලනවා 23 මිලියන් ට්‍රේඩින් වොලියුම් එක. මාකට් කැප් එක කොයින්ස් සර්කියුලේටින් කොයින්ස් තියෙන 1.3 මිලියන් මට විදිහට. රෑන්ක් එක 149 කොයින් මාකට් කැප් එකේ 149 රෑන්ක් එක. ඉතින් 2015 විතර පටන් ගත්ත අවුරුදු 6ක් විතර රන් වෙන කොයින් එකක්. ඉතින් දැන් අවුරුදු 2018 ඉඳලා 21 වෙනකන් ෆ්ලැට් අතන ලොකු මූවමන්ට් එකක් තිබිලා නැහැ. 750 740 ගණන් වල තිබ්බේ. ඊට පස්සේ තමයි මේ මෑතක 2021 මැද භාගයේ මැයි විතර වෙනකොට 275 වලට ඇවිල්ලා ආයෙමත් ඩ්‍රොප් වුණා. දැන් 160. ඉතින් ඒ නිවුස් එක මොකද්ද කියලා බලලා තමයි අපිට හිතන්න වෙන්නේ මොකද්ද මේ කියලා. ඉතින් මම මේක නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඕගොල්ලන්ගේ නිවුස් තියෙනවා නම් අපිට දාන්න අපි ඒව බලලා අපි හිතමු මොකද්ද කියලා. මම මේ තව වෙබ්සයිට් එක බැලුවා. ඒකෙත් status price jumps by 9.21 over the last 12 hours කියලා නිවුස් එකක් තියෙනවා. ඉතින් ඒකට රීසන් එකක් කියන්නේ නැහැ මෙතන. ඕගොල්ලෝ ඉන්ට්‍රෙස්ටඩ් නම් එකවර සල්ලි දාන්න යන්න එපා. ස්ටඩි කරන්න බලන්න මේක ගැන. ඊට පස්සේ ඕගොල්ලෝ තීරණයක් ගන්න. මගේ නම් රෙකමෙන්ඩේෂන් එක පුළුවන් තරම් ඉස්සරහම ඉන්න කොයින්ස් වල සල්ලි දාන්න කියන එක. ඉතින් මේක 140 ගණන් එකක්. ඉතින් ඒවට යනවා නම් carefully ඕගලන්ගේ own research කරලා තීරණයක් ගන්න. හොඳයි මම මෙතනින් මේ කාරණේත් පෙන්නගෙන මම වීඩියෝ එක ඉවර කරන්නම්. මේක live coin watch කියන වෙබ්සයිට් එක. ඕගලන්ට මේක ගැන වැඩි විස්තර ඕන නම් මගේ ඊළඟ මේකට පස්සේ පෝස්ට් කරන වීඩියෝ එකත් බලන්න. එතකොට මේකේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේක පෙන්වන්නේ සිමියුලේටර් එකක මේ සිමියුලේටර් එක හදපු ක්‍රිප්ටෝ පෝර්ට්ෆෝලියෝ එකක්. ඉතින් ඒක මම හදලා දැන් දවසයි. මේ තියෙන platform එකේ විස්තර $10,000 වලින් තමයි පටන් ගත්තේ පෝර්ට්ෆෝලියෝ එක. ඉතින් මේ වෙනකොට profit එක -$12. ඉතින් මේක විස්තර ඊළඟ වීඩියෝ එක බලන්න. දැන් මේක අපි දිගටම මොනිටර් කරනවා. මේ තියෙන්නේ පෝර්ට්ෆෝලියෝ එකේ දැනට තියෙන coins මෙන්න මේ වගේ. ඉතින් මේකට තව අලුතෙන් ඇඩ් කරන්න මොනවා හරි ඔයගලන්ගේ යෝජනා තියෙනවා නම් ඒවත් කියන්න. දැන් තියෙනවා Bitcoin, Ethereum, ADAS, Ripple, Doge, DOT, Tron, Matic, Solana, VET. මීට අමතරව තව මොනවා හරි ඔයගලන්ගේ සජෙෂන්ස් තියෙනවා නම් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. සහ මතක ඇතුව මේ මීට පස්සේ මේකෙන් පස්සේ එන වීඩියෝ එක බලන්න. ඒක තමයි මම මේ පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරන්න හැටි තමයි සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. මෙතනින් මම මේ වීඩියෝ එක හමාර කරනවා. ඉතින් අමතක කරන්න එපා වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට්ස් දාන්න, ෂෙයා කරන්න. හැමෝම අලුත් වීඩියෝ එකකින් එතෙක් සුබ දවසක්.